සැලසුම් සකස් කිරීමේදී අනුගමනය කරන්න ඕනේ මූලධර්ම මොනවද කියන එක. දැන් සැලසුමක් පැහැදිලිව නිශ්චය කරගත් පරමාර්ථ අරමුණු පදනම් වෙනවා. දැන් අපි සැලැස්ම හදන්නේ අරමුණු පරමාර්ථ මත පදනම් වෙලා. එතකොට ඒ නැත්තම් සැලැස්ම එකක් අරමුණ පරමාර්ථ අරමුණු තව එකක්. එතකොට ආයතනයේ පොදු දැක්ම කරා යන්නේ නැහැ. ඒක නිසා මේ අර කොහෙද යන්නේ මල්ලි පොල් කියන්නේ ඒ වගේ සැලැස්ම එකක් කරන්නේ තව එකක්. ඉතින් එහෙම වෙන්න බෑ. සැලැස්ම හදන සැලැස්ම අර පරමාර්ථ අරමුණු මතම පදනම් වෙන්න ඕනේ. ඊළඟට නිශ්චිත කාල සීමාවක් සඳහා සීමා වීම අනිවාර්යයෙන්ම අපි හදන්නේ ප්ලෑන් එක නිශ්චිත කාලච්ඡේදයකට ඒක තියෙන්න ඕනේ. ඒක සැලැස්මේ නිශ්චිත කාලයක් තියෙන්න ඕනේ. අපි හදන සැලැස්ම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් සැලැස්මක් වෙන්න ඕනේ. නැත්නම් ක්‍රියාත්මක කරන්න බැරි සැලසුම් හදලා තේරුමක් නැහැ. හැම වෙලෙම ක්‍රියාවට නංවන්න පුළුවන් සැලැස්මක් තමයි සකස් විය යුත්තේ. ඊළඟට හදන සැලැස්ම නම් මෙසිලීම. දැන් ඇත්තටම අපි පාසල් වලත් හදනවා මේ හැම අවුරුද්දෙම දැන් ඊළඟ අවුරුද්ද 2021කට හදන්න ඕනේ එක් අවුරුදු සැලසුම කියලා සැලසුමක්. ඊළඟට මේක දැන් අපි මේ දෙසැම්බර් වෙනිදා ඉස්සෙල්ලා හදලා කලාපෙට දීලා අනුමත කරගන්න ඕනේ. දැන් පස් අවුරුදු සැලසුම කියලා තව සැලසුමක් හදනවා 21 26 දක්වා. ඒතකොට අවුරුදු 5කට පස් අවුරුදු සැලසුම එක් අවුරුදු සැලසුම. දැන් මේ හදන සැලැස්ම ඇත්තම දැන් ගිය අවුරුදු හදපු සැලැස්ම අපිට ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මොකද මේ ඇතුණු තත්ත්වයට එක්ක ඒ සැලැස්ම කරන්න අපිට හැබැයි ඒ සැලැස්ම වෙනස් කර තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඒතර හදන සැලසුම් හැම වෙලේම නම්‍යශීලී වෙන්න වෙනස් කරන්න පුළුවන් වෙනවා. දැන් අපි උදාහරණයක් කිව්වොත් එimhe ක්‍රීඩා උත්සවය සංවිධානය කරනවා ක්‍රීඩා පිටිනිය තුල කරන්න. ඒක තමයි අපි සැලැස්ම හදන්නේ. යම්කිසි උත්සවයක් ක්‍රීඩා පිටිනිය තුල කරන්න හදනවා. හැබැයි බැරි වෙලාවත් වැස්සොත් එහෙම නැත්තම් අහපත් කලුණ තත්ත්වයක් આવොත් එහෙම ඒක වෙන තැනක හෝල් එකක් ඇතුලේ එහෙම නැත්තම් ගොඩනැගිල්ලක් ඇතුලේ ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. හදන සැලසුම හැම වෙලේම වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ආයතනයේ සෑම මට්ටමකම සේවකයන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි සැලැස්ම හදන්න ඕනේ. මොකද හදන සැලැස්ම අනිත් අයට තේරෙන්නේ නැත්තම් ඒ හදන සැලැස්මෙන් වැඩක් නැහැ. මොකද අපි පල්ලෙහ මට්ටම් වල ඉන්න කළමනාකරුවන් සේවකයන් හරහා තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ප්‍රමුඛත්වය. දැන් ඔබට මම මේ ටියුට් එකේ දාලා තියෙනවා මේ සැලසුම්කරණය කියන්නේ හරියට දුම්රියේ එන්ජිමට හා සමානයි. මම මේකේ පෙරලා බලන්න මුල් පිටුවට ඊළඟ පිටුවේ දාලා තියෙනවා දුම්රියක්. මේ තියෙන්නේ සැලසුම්කරණය කියන්නේ හරියට දුම්රියේ එන්ජිම හා සමානයි. මොකද මේ සැලැස්ම හරියට සැකසුනොත් තමයි මේ දුම්රිය අනිත් පෙට්ටි ටික යන්නේ. සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම පාලනය කියන ඒවා. එතකොට සැලසුම්කරණය තමයි සෙසු කළමනාකරන කාර්යයන් වලට පෙර ආතුව කලින් කරන්න ඕන දෙයක්. ඒක මූලධර්මයක් හැටියටත් අපි ගන්නවා. මේ සැලැස්ම හරියට හැදුවොත් තමයි අනිත් ඒවත් හරියට යන්නේ. හින්දා මේ හැම වෙලෙම මෙහෙමත් කරන මේ well plan is half done කියලා. ඒ කියන්නේ හොඳ සැලැස්මක් හරියට කළ යුතු කාර්යයෙන් අඩක් නිම කළා හා සමානයි කියලා. කළ යුතු කාර්යයෙන් අඩක් නිම කළා හා සමානයි. හින්දා මේ සැලසුම්කරණය අනිකුත් කළමනාකරන කාර්යයන් වලට කලින් කරන්න ඕන එකක්. ඊළඟට සෙසු කළමනාකරන කාර්යයන්ට කලින් සකස් කළ යුතු මේ කාර්ය සම්බන්ධ වන ආකාරය සකස් කරන්න ඕනේ. මම අර දුම්රිය එන්ජින මා සමානයි කිව්වේ ඒක හරියට කරොත් තමයි අනිත් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට
සෑම මට්ටමකම කළමනාකරුවන් කැපවීම හා සහභාගිත්වය අවශ්‍ය වෙනවා. අපි මේකට සහභාගිත්ව කළමනාකරණය සහභාගිත්ව සැලසුම් කරණය කියලා කියනවා. මේ කළමනාකරණයේ වර්තමානයේ තියෙන ප්‍රවණතාවක් ඉදිරියට ගන්න පුළුවන්. මොකද අපි හදන සැලැස්ම හැම මට්ටමකම කළමනාකරුවන් සම්බන්ධ කර ගත්තාම එතන ඒ සැලැස්ම හදලා තියෙන්නේ අපි එකතු වෙලා හදලා තියෙන්නේ. දැන් එහෙම නැත්නම් ඉහළ කළමනාකරණය හදලා ඒ සැලැස්ම පහළ කළමනාකරණයට දුන්නොත් එහෙම ඒක ක්‍රියාත්මක කරව ගන්න අමාරුයි. මොකද ඒක අපි නෙමෙයි හදලා තියෙන්නේ. වෙන කෙනෙක් හදලා අපිට දෙනවා කරන්න. එතකොට ඒක නැත්තම් අපි එකතු වෙලා මේ සැලැස්ම හැදුවොත් එහෙම එතකොට අපිට අපේ සැලැස්ම අපිට ක්‍රියාත්මක කරන්න හිතනවා. ඉතින් මේ සෑම මට්ටමකම කළමනාකරුවන් සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට කාර්යක්ෂමතාවය රකින්න ඕනේ. මොකද සැලසුම හදන්න ලොකු පිරිවැයක් ගිහිල්ලා සැලසුමෙන් ලැබෙන ප්‍රතිඵලය කුඩා එකක් නම් ඒ පිරිවැය අඩු නම් මේ පිරිවැය වැඩි එකක් නම් ඒක වැඩක් නෑ. සකස් කිරීමේ පිරිවැය අබ්බව ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒ හොඳ සැලැස්මක් වෙන්නේ. එතකොට මෙන්න මේ මූලධර්ම අනුගමනය කරලා සැලැස්ම හදන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ සැලසුම් කරන්නේ වැදගත්කම. එතකොට අනාගත අවිනිශ්චිතතා හා ගතික පරිසරයට සාර්ථක මුහුණ දෙන්න පුළුවන්. මොකද අපි දන්නා අනාගතය අවිනිශ්චිතයි, ව්‍යාපාරික පරිසරය වෙනස් වෙනවා. එතකොට ඒ වර්තමාන තත්ත්වය හා අනාගත තත්ත්වය හඳුනාගෙන ඊට සාර්ථකව මුහුණ දෙන්න හොඳ සැලැස්මක් තුලින් පුළුවන් වෙනවා. එතකොට අපිට සැලසුම් කරණය තුලින් අනාගත අනිශ්චිතතාවලට හා ගතික පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. මේකේ මෙහෙම ලියන්න. සැලසුම් කරණයේ සෑම විටම ඉදිරිය පදනම් කොටගෙන සිදුවන අතර ඉදිරිය සෑම විටම අපැහැදිලි වේ. ඉදිරිය පදනම් කොටගෙන සිදුවන අතර ඉදිරිය සෑම විටම අපැහැදිලි වේ. සැලසුම් කරන්නේ සහාය ඇතිව ඉදිරියේදී ඇතිවිය හැකි වෙනස්කම් හා අවදානම් මගහැර සැලසුම් කිරීමට හැකියාව ලැබේ. එසේම වෙනස් වන ව්‍යාපාර පරිසරයට වඩාත් හොඳින් මුහුණ දීමට සැලසුම් කරණය වැදගත් වේ.
වඩාත් හොඳින් මුහුණ දීමට සැලසුම් කරන්නේ වැදගත් වේ. වඩාත් හොඳින් මුහුණ දීමට සැලසුම් කරණය වැදගත් වේ. අර ඊළඟ තමයි සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යොදවා ගන්න පුළුවන්. දැන් අපි කතා කරා ඔබට මතක ඇති කාර්යක්ෂමතාවය මොකක්ද කියලා. කාර්යක්ෂමතාවය කියන්නේ සම්පත් අපතයකින් සම්පත් නාස්තියකින් තොරව යොදවා ගැනීමට. අපි දන්නවා සම්පත් සීමිතයිනේ. ඒ සීමිත සම්පත් අපිට හොඳින් යොදවා ගන්න අනිවාර්යයෙන්ම සැලසුම් කරන්නක් ඕන වෙනවා. එහෙනම් මෙහෙම ලියන්න. සීමිත සම්පත් නාස්තියකින් තොරව යොදවා ගැනීමට මනා සැලසුම් කරණයක් අවශ්‍ය වේ. සීමිත සම්පත් නාස්තියකින් තොරව යොදවා ගැනීමට මනා සැලසුම් කරණයක් අවශ්‍ය වේ. එම නිසා සීමිත සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කිරීමට උපයෝජනය කිරීමේ හැකියාව සැලසුම් කරණය තුළින් ලැබේ. සීමිත සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කිරීමේ හැකියාව සැලසුම් කරණය තුළින් ලැබේ. හරි. දැන් පාලනයට පහසුකම් සැලසීමට දැන් අපි සැලසුම් කරණයේදී අරමුණු හඳුනා ගන්නවනේ, ස්ථාපිත කරනවනේ. ඒ අරමුණු හරියටම ඉටු වුණාද කියලා හොයලා බලන්නේ පාලනයේදී. හින්දා පාලනය සඳහා මඟ පෙන්වන්නේ පහසුකම් සැලසන්නේ කවුද? සැලසුම් කරන්නේ. හින්දා සැලසුම් කරණය තමයි ප්‍රමුඛ කාර්ය කියලා මම කිව්වා. අර දුම්රිය එන්ජිම සමානයි කිව්ව එකයි. මෙහෙම ලියන්න. සැලසුම් කරණය තුලින් සංවිධානයේ අරමුණු හඳුනා ගැනීම අතර සේවය කරන සියලුම සේවකයන් තුළ සියලුම අංශ එම අරමුණු ළඟා කර ගැනීම දෙසට යොමු කරයි. එම අරමුණු ළඟා කර ගැනීම දෙසට යොමු කරයි. සැලසුම්ගත අරමුණ ඒ ආකාරයෙන්ම ඉටුවන්නේ දැයි සොයා බලන්නේ පාලනය තුලිනි. එනම්
පාලනය සඳහා මඟ පෙන්වන්නේ සැලසුම් කරණය. එනම් පාලනය සඳහා මඟ පෙන්වන්නේ සැලසුම් කරණය. පාලනය සඳහා මඟ පෙන්වන්නේ සැලසුම් කරණය. හරි ඊළඟට සැලසුම් කරණය මගින් කළමනාකරුවන්ට අනාගතය ගැන සිතීමට අවස්ථාවක් සැලසෙනවා. එහෙනම් කියනවා මේ සැලසුම් කරණය යනු වර්තමානයේ සහ අනාගතය යා කරන පාලමක් වැනි කියලා. සැලසුම් කරණය යනු වර්තමානයේ හා අනාගතය යා කරන පාලමක් වැනි කියලා කියන. එතකොට ආයතනයේ වැඩ කරන කළමනාකරුවන්ට ඉස්සරහා ගැන හිතන්න, අනාගතේන අභියෝග ගැන හිතන්න කල්තියා යොමු කරනවා. ඒ තුලින් අනාගතයට කල්තියා සූදානම් වෙන්න පුළුවන්. ඒ කියන වර්තමාන සහ අනාගතය කරන පාලමක් වෙනයි කියලා කියන්නේ ඒක නිසා. මෙහෙම ලියන්න සැලසුම් සකස් කරනුයේ අනාගතයට. සැලසුම් සකස් කරනුයේ අනාගතයට. එම නිසා කල්ැතිව අනාගතයට සූදානම් වීමත් කල්ැතුව අනාගතයට සූදානම් වීමත් කල්ැතුව අනාගතයේ කෙසේ කටයුතු කළ යුතුද? කල්ැතුව අනාගතයේ කෙසේ කටයුතු කළ යුතුද? කුමක් කළ යුතුද යන්න සිතීමට සලස්වයි. දැන් සැලසුම් කරණය මම කිව්වා දැන් මම නැවත මේක පෙන්නනවා මේ මම කිව්වා මේ දුම්රිය එන්ජිම හා සමානයි කියලා කිව්වනේ. අනිකුත් කළමනාකරන කාර්යයන්ට මඟ පෙන්වීම හා සම්බන්ධීකරණය කියන මේ අනිකුත් කළමනාකරන කාර්යයන් වලට මාර්ගය පෙන්වන්නේ කවුද? සැලසුම් කරණය. ඒගොල්ලෝ අදගෙන මේ සැලසුම් කරන හරිය නිවැරදි වුණොත් අනිත් ඒවත් හොඳින් අදගෙන යන්න පුළුවන්. මේවා අතර හොඳ සම්බන්ධීකරණයක් ඇති කරන්නේ සැලසුම් කරණය තුලින්. එනිසා ලියන්න සැලසුම් කරණය සෙසු කළමනාකරන කාර්යයන් වලට පෙර ආතුව කළ යුතුයි. එය අනෙකුත් කළමනාකරන කාර්යයන් සඳහා යා යුතු දිසාව පෙන්눔 කරන අතර අංශ අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරයි. එය අනිකුත් කළමනාකරන කාර්යයන් සඳහා යා යුතු දිසාව පෙන්눔 කරන අතර අංශ අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරයි.
හංස අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරයි. හරි ඊළඟට මේ ආයතනයේ අඛණ්ඩ පැවැත්ම හා වර්ධනය තහවුරු කරගන්න සැලසුම්කරණය අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ආයතනයේ අඛණ්ඩ පැවැත්ම හා වර්ධනය තහවුරු කරගන්න සැලසුම්කරණයක් අවශ්‍ය වෙනවා. වර්තමාන අනාගත තරංකාරීත්වය ඇගීමට වර්තමාන තත්ත්වය කොහොමද අනාගතයේ කොහොම තත්ත්වයක් ඇති වෙයිද කියන එක ඇගීමක් කරන්න සැලසුම්කරණය අවශ්‍ය වෙනවා. වෙනත් පාර්ශ්ව දිරිගැන්වීමට ඒත්තු ගැනීමට දැන් හොඳ සැලැස්මක් හදාගත්තාම ඇල්මැති පාර්ශ්වයන්ට ඒක පෙන්වන්න පුළුවන්. එතකොට ඇල්මැති පාර්ශ්වයන් දිනා ගන්න පුළුවන්, දිරිගන්වන්න පුළුවන්. ඊළඟට බැංකු වැනි මූල්‍ය ආයතනට දීලා ණය අනුමත කර ගන්න පුළුවන්. ඇල්මැති පාර්ශ්වයට ඒත්තු ගන්නන්න පුළුවන් අපි යන ගමන් මාර්ගයේ. එහෙනම් ඒ සැලැස්ම සඳහා වැදගත් වෙනවා. දැන් අර මම කියුවා මෙතන ලියාගත්තට කමන්නේ සැලසුම් අපි මෙතන මට කියන්න බෑ. සැලසුම් නොකිරීමම අසාර්ථකත්වයේ සැලසුම් කිරීමයි. අහන්න පුළුවන්. මේ අහන්නේ සැලසුම් කරන්නේ වැදගත්කම. සැලසුම් නොකිරීමම අසාර්ථකත්වයේ සැලසුම් කිරීමයි. ඊළඟට සැලසුම් කරන්නේ යනු වර්තමානය හා අනාගතය කරන පාලමක් වැනි හොඳ සැලසුම් කරනයක් යනු කළ යුතු කාර්යයෙන් අඩක් නිම කළා හා සමානයි. කළ යුතු කාර්යයෙන් අඩක් නිම කළා හා සමානයි. මේ වගේ වැකි දීලා ප්‍රශ්න අහන්න පුළුවන්. හොඳ සැලසුම් කරන යනු කළ යුතු කාර්යයෙන් අඩක් නිම කළා හා සමානයි. මොනවද මේ අහන්නේ? සැලසුම් කරන්නේ වැදගත්. මම විස්තර කරපුවා ලියන්න පුළුවන්. හරි ඊළඟට සැලසුම් කරන්නේ පැන නගින ගැටලු හා සීමා. සැලසුම් කරනයේදී පැනනගෙන ගැටලු හා සීමා. එතකොට ප්‍රමාණවත් හා නිවැරදි තොරතුරු යොදා නොගැනීම. දැන් අපි හදන සැලැස්මට ප්‍රමාණවත් නිවැරදි තොරතුරු යොදා නොගත්තොත් හදන සැලැස්මත් වැරදි. සමහර සැලසුම් මෙහෙම තමයි. දැන් අපි උදාහරණයක් ගත්තොත් ගමේ ඉන්න පල්ලෙහා නිලධාරීන් තමයි රජයේ තොරතුරු ගන්න. ග්‍රාම නිලධාරීවරගෙන්, සමෘද්ධි නාමකවරයාගෙන්, ගෘහ නාමකවරයාගෙන් මේගොල්ලෝගෙන් තමයි තොරතුරු අරන් රටේ සැලසුම් හදන්නේ. ප්‍රාදේශීය ලේකම්වරයා මේ පල්ලෙහා නිලධාරීගෙන් තොරතුරු ගන්නවා. ප්‍රාදේශීය ලේකම් දිස්ත්‍රික් ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම් මධ්‍යම රජයට දෙනවා. එතකොට දැන් අර පල්ලෙහෙන් එන තොරතුරු වැරදි නම් උඩින් හදන සැලසුමුත් වර්ධිනවා. එහෙනම් මේ හැම වෙලේම ප්‍රමාණවත් නිවැරදි තොරතුරු යොදාගෙන සැලසුම් හදන්න ඕනේ. ඊළඟට පසුගිය උපනතීන් හා පවත්නා දත්ත මත සැලසුම් සකස් කිරීම. පසුගිය උපනතීන් හා පවත්නා. එතකොට අපි හැම වෙලේම සැලසුම් හදනකොට වර්තමාන ප්‍රවණතාවත් එක්ක තොරතුරුත් එක්ක තමයි දත්තත් එක්ක තමයි සැලසුම් හදන්න ඕනේ. එතකොට අපි කාලීන තොරතුරු යොදාගෙන සැලසුම් කරන්නේ නැත්නම් සැලසුම් කරන්නේ ගැටලු වෙනවා. ඊළඟට හැකියාව ආධාරිතව ඉක්මවා සැලසුම් අපි කරන්න පුළුවන් ටිකයි අපි සැලසුම් හදනවා ලොකුවට. එතකොට අපිට ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. සැලසුම් සකස් කිරීමට උනන්දු හා කැපවීම ප්‍රමාණවත් නොවීම. ඒ කියන්නේ සෑම පාර්ශ්වයක්ම මේ උනන්දු කැපවීම නැත්නම් හදන සැලසුම ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ආයතනයේ සෑම විටම සෑම මට්ටමකම දිමුතු මාකට ගැටලුවක්ද? නෑ සර්. නෑ මේ අත උස්සලා තිබ්බ එකයි. නෑ. හරි. ළඟට මේ සැලසුම් සකස් කිරීමට උනන්දුවක් කැපවීම ප්‍රමාණවත් වීම ආයතනයේ හැම මට්ටමකම සේවකයන් සම්බන්ධ මම කිව්වේ අර
අපි හැමමටම සේවකයන් සම්බන්ධ කරගන්න මේක අපේ සැලැස්ම. ඒතකොට අපේ සැලැස්ම අපි ක්‍රියාත්මක කරන්න හිතනවා අපිට. ඒතකොට හැමෝම සම්බන්ධ කරගත්තාම. ඒතකොට හැමෝම දන්නවා සැලැස්ම ගැන. එහෙම නොගැනීම තුලින් ක්‍රියාත්මක කිරීමේ ගැටලු මතුවෙන්න පුළුවන්. ඊළඟට ආයතනයේ සැලසුම් සකස් කිරීමට සැලසුම් ක්‍රියාත්මක කිරීමට සේවකයන්ගේ සහාය ගුණ ලැබීම සැලසුම් අසාර්ථක වෙන්න පුළුවන්. සැලසුම් ක්‍රියාත්මක කළ විට එය බලාපොරොත්තු වන ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණ ඇතැයි සිතීම. දැන් අපි හදන සැලැස්ම ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න එහෙම හිතන්න ඕනේ නැහැ. මොකද දැන් අපි අවුරුද්ද මුල හදපු සැලැස්ම දැන් මේ අවුරුද්දේ කොහොමත් ඒක හරියට ක්‍රියාත්මක කරගන්න බැරුණානේ. අද ඒ හින්දා ඒවා එහෙම මේ කරගන්න පුළුවන් විශ්වාසය කරන්න හොඳ නැහැ හැම. සැලසුම් සමස්ත කළමනාකරන ක්‍රියාවලියට සමෝදානිත නොවීම. ඒ කියන්නේ හදන සැලැස්ම සෑම කළමනාකරන ක්‍රියාවලියට සැලැස්ම එකක් කරන්න එකක්. එතකොට ඒක ආයතනයේ අරමුණු වලට ගැලපුණ නැත්නම් ඒක සැලැස්ම සාර්ථක නැහැ. සැලසුම් කරන ප්‍රයෝජන පිළිබඳ දැනුම් අධිකම සැලසුම් කරන නිෂ්පාදන ක්‍රියාවල ලෙස සිතීම. මෙන්න මේවා තමයි වර්තමානයේ මේ සැලසුම් කරන්නේ පැනනගෙන ගැටලු හා සීමා. අපි බලමු මේ ක්‍රියාකාරකම කරන්න. පහත සිද්ධියට අදාළව සැලසුම් කරන්නේ පියවර අනුගමනය කරමින් සැලැස්ම සකස් කරන්න. මිහිරි යෝගට් නිෂ්පාදකයෝ වෙළඳපොළ තුල නමක් දිනා සිටින අතර ශේෂ්ත්‍රයේ හොඳම ව්‍යවසායකයා වීමේ බලාපොරොත්තුවෙන් යුතුව ක්‍රියා කරයි. ශේෂ්ත්‍රයේ හොඳම ව්‍යවසායකයා වීම බලාපොරොත්තුවෙන් ක්‍රියා කරයි. ඉදිරියේදී තම අපේක්ෂා කර ඉදිරියේදී තම ව්‍යාපාර කටයුතු වඩාත් ප්‍රබල කිරීමේ පරමාර්ථයෙන් යුතුව විවිධ ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන අතර තරංකාරී නිෂ්පාදකයන් කිහිප දෙනෙකු සිටීම අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලු වෙළඳපොළ ව්‍යාප්ත කිරීමේ අපහසුතා ආදී ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතු ඇත. කෙසේ නමුත් මිහිරි යෝගට් සඳහා වෙළඳපොළ හොඳ ඉල්ලුමක් පැවතියද ඊට සරල සැපයීමක් ලබා දීම නොකිරීම ගැටලුවක් කරගත් කළමනාකාරීත්වය ඉදිරි වර්ෂයේදී නිෂ්පාදන 20%කින් වර්ධනය කිරීමට අපේක්ෂා කරයි. අමුද්‍රව්‍ය පිටපාත් වලින් ලබා ගැනීම, නවීනයන් සූත්‍ර ලබා ගැනීම, නව සේවකයන් බඳවා ගැනීමට අපේක්ෂා කරන අතර මේ සඳහා විධිමත් සැලසුමක් සකස් කිරීමට කළමනාකාරීත්වය තීරණය කර ඇත. එතකොට මෙන්න මේ විදිහට දැන් මේගොල්ලොන්ගේ පරමාර්ථය දැක්ම තමයි ශ්‍රේෂ්ඨ හොඳම ව්‍යවසායකයා බවට පත් වීම. දැන් ශ්‍රේෂ්ඨයේ හොඳම ව්‍යවසායකයා වීම තමයි දැක්ම. එතකොට පරමාර්ථය තමයි මෙතන අපිට ලියන්න පුළුවන් පරමාර්ථය ව්‍යාපාර කටයුතු වඩාත් පුළුල් කිරීම. ව්‍යාපාර කටයුතු වඩාත් මෙතන ලියන පරමාර්ථය ව්‍යාපාර කටයුතු වඩාත් පුළුල් කිරීම. දැක්ම ලියන්න කියලා නෑ. දැක්ම තමයි ශේෂ්ත්‍රයේ හොඳම ව්‍යවසායකයා වීම. එතකොට පරමාර්ථ තමයි ව්‍යාපාර කටයුතු වඩාත් පුළුල් කිරීම. එතකොට අරමුණ මේකේ තියෙනවා. ඉදිරි වර්ෂයේදී අරමුණ ලියන්න අරමුණ ඉදිරි වර්ෂයේදී නිෂ්පාදනය 120කින් වර්ධනය කිරීම. ඒක තමයි අරමුණ. අරමුණ ස්මාර්ට් වෙන්න බෑ. ඒක තියෙනවා ඉදිරි වර්ෂයේදී. මොන වර්ෂයේද? වර්ෂයේ තියෙනවා ඉදිරි වර්ෂයේ. නිෂ්පාදනය 120කින් වර්ධනය කිරීම. පරමාර්ථය ව්‍යාපාර කටයුතු වඩාත් පුළුල් කිරීම. ඒක ස්මාර්ට් නෑ. අරමුණ ස්මාර්ට්. ඉදිරි වර්ෂයේ නිෂ්පාදනය 120කින් වර්ධනය කිරීම. ඊළඟට උපාය මාර්ග. මේකට අපි මොනවද කරන්න ඕන? උපාය මාර්ග හඳුනා ගැනීම. උපාය මාර්ග. උපාය මාර්ග තමයි දැන් එහෙනම් මේ අරමුණ කරා යන්නේ කොහොමද? අමුද්‍රව්‍ය
පිටපත් වලින් ලබා ගෙන්වා ගැනීම නව සේවකයන් බඳවා ගැනීම නවීනයන් සූත්‍ර ලබා ගැනීම එක තමයි උපාය මාර්ගය ඉටික ලියා ගන්න අමුද්‍රව්‍ය පිටපත් වලින් ගෙන්වා ගැනීම නව සේවකයන් බඳවා ගැනීම නවීනයන් සූත්‍ර ලබා ගැනීම හරි ඊළඟට මේ පරිසර විශ්ලේෂණය කරාම අපිට අවස්ථා හඳුනා ගන්න පුළුවන් මිහිරි නිෂ්පාදකයන්ට වෙළඳපොළ තුළ හොඳ ඉල්ලුමක් පැවතීම වෙළඳපොළ තුළ හොඳ කීර්තිනාමයක් පැවතීම එතකොට තර්ජන තමයි මේක තර්ජන වලට මේක ලියන්න එපා මෙහෙම ලියන්න තර්ජන වලට මේ තර්ජන වල ලියන්න තරංකාරී නිෂ්පාදකයන් කිහිප දෙනෙක් සිටීම මේක තියෙන එක ලියන්න එපා තරංකාරී නිෂ්පාදකයන් කිහිප දෙනෙක් සිටීම තරංකාරී නිෂ්පාදකයන් කිහිප දෙනෙක් සිටීම වෙළඳපොළ ව්‍යාප්ත කිරීමේ අපහසුතා වෙළඳපොළ ව්‍යාප්ත කිරීමේ අපහසුතා වෙළඳපොළ ව්‍යාප්ත කිරීමේ අපහසුතා තරංකාරී නිෂ්පාදකයන් කීප දෙනෙකු සිටීම වෙළඳපොළ ව්‍යාප්ත කිරීමේ අපහසුතා ඒක තමයි තර්ජන වලට ලියන්න ඕනේ හරි ඊළඟට අපි සම්පත් විශ්ලේෂණය කරාම අපිට අමුද්‍රව්‍ය නව යන්ත්‍ර සේවකයන් අමුද්‍රව්‍ය කිරිය එකතු කිරීම අවශ්‍ය මුදල් බෙදා හැරීමේ රට කාලය ව්‍යවසායගත මේවා තමයි සම්පත් අපි හඳුනා ගන්නවා සම්පත් විශ්ලේෂණය කරාම නව යන්ත්‍ර නොමැති වීම සේවක හිගය අමුද්‍රව්‍ය හිගය එහෙම ලියවන හොඳයි නව යන්ත්‍ර හිගය සේවක හිගය අමුද්‍රව්‍ය හිගය සම්පත් විශ්ලේෂණය කරාම ඊළඟට කිරි එකතු අමුද්‍රව්‍ය එකතු කරන්න ඕන අවශ්‍ය මුදල් බෙදා හැරීමේ රට කාලය හරි ළඟට අවස්ථා තර්ජන අපිට මෙතන නැවතත් අර ඒ ටිකම තමයි මේ වෙළඳපොළ තුළ හොඳ ඉල්ලුමක් පැවතීම අවස්ථාවක් වෙළඳපොළ තුළ හොඳ කීර්තිනාමයක් ලබා සිටීමත් අවස්ථාවක් තර්ජන තමයි අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලු සේවකයන් බඳවා ගැනීමේ ගැටලු ලියන්න එපා තරංකරුවන් සිටීම වෙළඳපොළ ව්‍යාප්ත කිරීමේ ගැටලු ඒවා තමයි තර්ජන සේවකයන් ගැන ලියන්න එපා ඒක අභ්‍යන්තර පරිසරයට එන්නේ ඊළඟට කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම දැන් තියෙන තත්ත්වය ඉල්ලුමට සරලව සපයුමක් ලබා දීමට නොහැකි වීම ඉල්ලුමට සරලව සපයුමක් ලබා දීමට නොහැකි වීම ශ්‍රම සූක්ෂම වීම පවතින වෙළඳපොළ කොටස පුළුල්
නොවීම පුළුල් නොවීම වීම නෙමෙයි නොවීම නිෂ්පාදන ධාරිතාවේ අඩුවීම වර්තමාන තත්ත්වය ඒක. මෙතන ලියන්නේ හරි. ඊළඟට උපක්‍රමික තීරණ ගැනීම සැලසුම සකස් කිරීම. ලියාගත්තද ලියාගන්න බැරුණා නම් කියන්න නැවත මම දාන්නම්. දැන් උපාය මාර්ග ක්‍රියාත්මක උපක්‍රමික තීරණ ගැනීම සැලසුම සකස් කිරීම. මේ වගේ අපිට ක්‍රියාකාරී සැලසුමක් හදන්න පුළුවන්. අනුවංකය ක්‍රියාකාරකම කාලය අපිට ජනවාරි මාසෙත් මෙහෙම සති 4ට බෙදන්න පුළුවන්. පෙබ්‍රුවාරි මාර්තු වගකීම කාටද පිරිවැය. එතකොට මේ නව යන්ත්‍ර ස්ථාපිත කිරීම අපිට ඒ කරන කාලය දාන්න පුළුවන් මේකේ. ඒකට මෙහෙයුම් කළමනාකරු නැත්නම් නිෂ්පාදන කළමනාකරු තමයි වාක්‍ය කියන්නේ යන පිරිවැය. සේවකයන් බඳවා ගැනීම මොන කාලෙද කරන්නේ? මානව සම්පත් කළමනාකරු. සේවකයන් පුහුණු කිරීම මොන කාලෙද කරන්නේ? මානව සම්පත් කළමනාකරු පිරිවැය. අරමුදල් සපයා ගැනීම මූල්‍ය කළමනාකරු. බෙදාහැරීම රතු මිලට ගැනීම අලෙවි කළමනාකරු. ඉතින් මේ වගේ මේ වගේ සැලැස්මක් හදන්න පුළුවන්. අර එතන ඉඩමදීන්ද මම මේක වෙන පිටුවක ඇතුළත් කරන්න පුළුවන්. මේක ලියා ගන්න ඕනේ. මේ වගේ ක්‍රියාකාරී සැලැස්මක් හදන්න පුළුවන්. අපි මේ කොටසට කාල රාමුව කියලා කියන්නේ. දැන් කාල රාමුව
හරිද මේක? සක්සිලා හරිද? නෑ සර්. හරි ළඟට මේ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම අර සැලැස්ම අපිට එතකොට ක්‍රියාත්මක කරන්න පුළුවන්. වැඩසටහන් පිළිවෙල කර ක්‍රියාත්මක කිරීම, සම්පත් ලබා ගැනීම, නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගැනීම, බෙදාහැරීම මේ වගේ ක්‍රියාත්මක කරලා ඉවරලා සැලසුමට අනුව කාර්යයන් හොයා බලන්න වැඩසටහන් පිළිවෙල කර ක්‍රියාත්මක කිරීම, සම්පත් ලබා ගැනීම, නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වන මේ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම අර සැලසුම ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ සැලසුමට අනුව වැඩේ වුණාද කියලා හොයලා බලන්න පුළුවන්. සැලසුමට අනුව කාර්යයන් සිදු වේදයි සොයා බැලීම, සැලසුම් ක්‍රියාවලිය අවශ්‍ය අවස්ථාවලදී වෙනස්කම් සිදු කිරීම මේ වගේ දේවල් කරන්න පුළුවන්. දැන් මේ මම කතා කරේ ක්‍රියාකාරමක් කරේ අපි සැලැස්මක් කොහොමද හදාගන්නේ කියන එක දාලා අදහසක් අවබෝධයක් වෙන්නේ. දැන් මේ සැලැස්ම ඇල්මති පාර්ශවයන්ට බැංකුවට එහෙම ඉදිරිපත් කරන්න පුළුවන්.
හරි එමනම් අපි අදින් අවසන් කරනවා